සෝවාන් ආර්යයන් වහන්සේ කවදාවත්ම මිත්‍යා දෘෂ්ටියට භාජනය වෙන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මිත්‍යා දෘෂ්ටියකට පත් කරන්න කිසි කෙනෙකුට පුළුවන්කමකුත් නැහැ. එහෙම අය පිළිබඳව කරුණු අපේ ධර්මයේ බොහෝම සඳහන් කරලා තියෙනවා. එයින් බොහෝම ප්‍රසිද්ධියේ නිතර කතා කරන කෙනෙක් සූරම්බට්ට උපාසකතුමා. අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් කරුණු රාශියක් ගැඹුරින් සාකච්ඡා කරලා ගෙදර යන්න පිටත් වුණා. මාරයා ඒ වෙලාවේ කල්පනා කළා සූරම්බට්ටගේ සිත වෙනස් කරන්න ඕන කියලා. ඉගෙනගත්ත ධර්ම කාරණාව ඔහුට වරද්දවන්න ඕන කියලා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වගේ වෙස් අරගෙන උපාසකතුමාගේ ගෙදර ගියා. ගෙදර ආයත සඳහන් කළා බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා ඉක්මනට කියන්න කියලා. සේවකෙක් පෙරමගට ඇවිල්ලා උපාසකතුමාට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ ගෙදර වැඩලා ඉන්නවා ඉක්මනට යමු කියලා. සූරම්බට්ට උපාසකතුමා කල්පනා කළා මම දැන් මේ භාග්‍යතුන් වහන්සේත් එක්ක කරුණු කාරණා සාකච්ඡා කරලා එන ගමන් හදිස්සියේ මං ගෙදර යන්නත් කලින් බුදුරජාණන් වහන්සේ කුමක් සඳහා වැඩම කළාද? කෝක වෙතත් වැඩලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේනේ. පයික් මං කරලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා වන්දනා කළා. අසුන් පනවලා වඩා හිඳෙව්වා. ස්වාමීනි මොහොතකට කලින් මම ඔබ වහන්සේත් එක්ක ධර්ම කාරණා සාකච්ඡා කරමින් ඉඳලයි ආරාමෙන් එළියට බැස්සේ. භාග්‍යතුන් වහන්සේ හදිසියෙම මට මේ වගක් නොදන්වාම කුමක් සඳහා වැඩම කළාද? ආංගීලයි මාරයා සඳහන් කළා උපාසකතුමනි ඔබත් එක්ක යම් ධර්ම කාරණාවක් සාකච්ඡා කරද්දී මෙන්න මේ කරුණු මම මේ විදිහට දේශනා කළා නම් මට වැරදුනා. මට ඒ වෙලාවේ ඒක අමතක වුණා. ඒක එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඒක මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. මම මට අමතක වෙච්ච ධර්ම කාරණාව පැහැදිලි කරලා දීලා යන්න ආවේ. සූරම්බට්ට උපාසකතුමා කල්පනා කළා බුදුවරුන්ට වරදින්නේ නැහැ. බුදුවරුන්ට පැටලෙන්නෙත් නැහැ. ශ්‍රී මුක ධාතුවෙන් යම් වචනයක් දේශනා කළා නම් එහි ආය අල්ප මාත්‍රයක්වත් වෙනස් කරන්නේ නැහැ. අප්‍රමාණ ශ්‍රද්ධාවක සහ අවබෝධයක තරම මාරයා උපාසකතුමා ඉස්සරහ පිට ශවණක් ගන්න බුද්ධ රශ්මි ජාලා විහිදුවමින් හැබැවින්ම භාග්‍යතුන් වහන්සේ වගේ පනවපු ආසනයේ උඩ ගිනි අඟුරක් බබලනවා වගේ දිලිසෙනවා. නමුත් මේ තාම අවබෝධයෙන් හිටපු පුද්ගලයා කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ වෙන්න බෑ. ඒ නිසා කෙලින්ම කතා කරලා වඹ මාරයා නේද කියලා. ඒ වෙලාවේ මාරයා දැනගත්තා තමන් පෙරදුනා. මේ උපාසක මිත්‍යා දෘෂ්ටියකට ගෙනියන්න බෑ. මොහොත වරද්දවන්න බැරි නිසා මාරයා අතුරුදහන් වෙලා යන්නේ. එහෙනම් මෙතනත් පින්නතුනේ මේ සඳහන් කරන්නේ සෝවාන් ආර්ය මාර්ගයට පැමිණිච්ච පුද්ගලයා කිසිම දවසක මිත්‍යා දෘෂ්ටියට ගෙනියන්න බෑ. කවදාවත් මිත්‍යා දෘෂ්ටිගත වෙන්නේ නැහැ කියන කාරණාවයි මේ සිහිපත් කළේ. සෝවාන් වීමෙන් පසු මිත්‍යා දෘෂ්ටියක් කවදාවත් හිතට එන්නේ නැහැ, ගන්නෙ නැහැ කියන කාරණාව. නමුත් මේ ගෝත්‍ර භූ සිත දක්වාම මිත්‍යා දෘෂ්ටි අපේ හිතවල රැඳෙන්න පුළුවන්. සෝවාන් වෙන තාක්කල් අපි නොඑක් මිත්‍යා දෘෂ්ටින්ට ගැලෙන්න පුළුවන්. අපි අතර බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කරගෙන හිටපු අය සමහර වෙලාවක සම්මා දිට්ඨියට පිටුපාලා මිත්‍යා දෘෂ්ටි හරි කියලා වැළඳගත් අය ඕන තරම් ඉන්නවා. එහෙම අය ගැන සමාජයේ බොහෝ අය ඕන තරම් කතා කරනවා. අපටත් වඩා හොඳට හිටපු අය, අපටත් වඩා වීරිය තිබුණ අය අපරාධ මිත්‍යා දෘෂ්ටියට ගියා කියලා
කම්පා වෙන අය ඕන තරම් ඉන්නවා. ඒකට හේතුව තමයි තාම සසර මන අවබෝධයක් ලැබිලා නැතිකම. මේ අති උතුම් වූ තැනට තාමපත් වෙන්න බැරි වෙච්ච නිසා ඕනෑම කෙනෙක් එතෙන්ට යන්න පුළුවන්. නමුත් සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ කවදාවත් මිත්‍යා දෘෂ්ටිගත වෙන්නේ නැහැ. මේ කෙලෙස් වලට පින්නතුනි ඕනෑම තැනක ගලන්න පුළුවන් කියලා සඳහන් කරනවා. දැන් අපි සවන්ති කියලා කිව්ව ගලනවනේ. මේ කෙලෙස් වලට මේ සංසාරේ ඕනෑම තැනක ගලන්න පුළුවන්. ඒ ඕනෑම තැනක ගලන්න පුළුවන් කියලා සඳහන් කරාම මෙතන පැහැදිලි කරනවා සතර අපායේ ගලන්න පුළුවන්. දිව්‍ය ලෝකවල ගලන්න පුළුවන්. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ගලන්නත් පුළුවන්. ඒ වගේම අවකාශයේ හැටියට භවග්‍රය දක්වාම මේ කෙලෙස් වලට ගලන්නත් පුළුවන්. හරහට ගත්තහම සීමාවක් නැතුව කෙලෙස් වලට ගලන්න පුළුවන්කම තියෙනවා. සෝවාන් සිත දක්වා සියලු කෙලෙස් ඇති වෙනවා. සෝවාන් සිත ළඟ අපේ ගලන කෙලෙස් වලින් යම් ප්‍රමාණයක් නතර වෙනවා. සියල්ලම නතර වෙනවා නෙමෙයි. සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ ක්ලේශයන් සෝවාන් සිත ළඟ නතර වෙනවා. සෝවාන් වෙච්ච උත්තමයන් වහන්සේට කවදාවත් එවන් කෙලෙස් ආය උපදින්නේ නැහැ. මේ තමයි ප්‍රහීණය කරපු ප්‍රමාණය. කෙනෙක් සෝවාන් වුණාද කියලා කල්පනා කරලා බලහම මම සෝවාන් වෙලාද කියලා තව කෙනෙකුගෙන් අහන්න වෙනවද? සමහර වෙලාවට හුඟක් කෙනෙකුට එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර කල් භාවනා කළා, මෙච්චර කල් බණ ඇහුවා, මෙහෙම කටයුතු කළා, අපි සෝවාන් වෙලාද දන්නේ නැහැ. එහෙම හිතෙනවා. ඒ නිසා තවත් කෙනෙක් ගාවට ගිහිල්ලා අහනවා මම දැන් සෝවාන් වෙලාද? සමහරලාට තවත් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් කරුණු දක්වලා කියනවා ඔබ දැන් සෝවාන්. ඒ නිසා මෙතන ඉඳලා ඔබ ආර්ය ශ්‍රාවකෙක් කියලා. තමන් සෝවාන් වුණා නම් අනුන්ගෙන් අහන්න කොහොමවත් අවශ්‍යතාවයක් නැති බව නිර්මල ධර්මයේ තුල මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ කාගෙන්වත් අහන්න ඕනේ නැත්තේ. හරියට මේ අති උතුම් මාර්ගඵලයේ ලබාගත් කෙනාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. මොනවද මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන? සෝවාන් මාර්ගසිත මම දැන් ඉන්නේ මාර්ගසිතේය කියලා මාර්ගසිත අවබෝධ කරගන්නවා. ඒක තමයි පළවෙනි ප්‍රත්‍යවේක්ෂා ඥානය. දෙක මේක තමයි ඵලසිත. කලින් මාර්ගසිත අවබෝධ වුණා, දැන් සෝවාන් ඵලසිත අවබෝධ වෙනවා. ඵලසිත අවබෝධ කරගත්තාම තුන්වෙනි අවබෝධය ලැබෙනවා, ප්‍රත්‍යවේක්ෂා ඥානය ලැබෙනවා. මේක තමයි නිවන කියන අවබෝධය ලැබෙනවා. පින්නතුනේ අපි නිවන ගැන ඕන තරම් කතා කරනවා. ඉපදිලා මැරිලා යනකොට මේ නිවන කියන වචනය කී දාස් වතාවක් අපේ කටින් පිට වෙයිද? නමුත් අපිට තාමත් නිවන වචන මාත්‍රයක් විතරයි. අපිට හරියටම නිවන වැටහිලා නැහැ. අපිට හරියටම නිවන අවබෝධ වුණේ නැහැ. කෙනෙක් ඇත්තටම නිවන ගැන අහුවොත් ඒක හරියටම විස්තර කරන්න අපි දන්නේ නැහැ. නමුත් සෝවාන් ඵලය ලබාගත් උත්තමයෙකුට නිවන කියන්නේ මොකක්ද කියන කාරණාව හරියටම වැටහෙනවා. ඒක තමයි තුන්වෙනි ප්‍රත්‍යවේක්ෂා ඥානය. දැන් සමහර කෙනෙක් නිවන් දකින්න හරි ආසයි. පින්කමක් දහමක් කරලා අවසානයේ නිවන් දකින්න කියලා ප්‍රාර්ථනාත් කරනවා. හැබැයි නිවන කියලා කියන්නේ ආයසරයක් උපදින්නේ නැති, මේ වාගේ උපාදාන පෝෂණය කරන්නේ නැති තැනක් කියලා කියහම
ආයි අපි ඒකට අකමැති වෙනවා. කොච්චර දුක් වුණත් කොච්චර වේදනාවල් තිබුණත් මේ ජීවිතේට අපි හරි කැමතියි. නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. දැන් යමු කියලා කවුරු හරි කිව්වොත් කිසිසේත් යන්නේක නෑ. මොකද අත්හරින්න ඒ තරම්ම අමාරුයි. ඒ වුණාට නිවන කියන එක ගැන අපිට යමක් හිතාගන්න ධර්මයේ තුලම කරුණු තියෙනවා. ශක්තිති රජෙක් කියලා කියන්නේ මනුස්ස ලෝකේ උපරිම සැප භුක්ති විඳින පුද්ගලයා. ශක්තිති රජු. ඒ තරම් සැප විඳින ශක්තිති රජු ශක්තිති රාජ්‍ය අතහැරලා නිවනට යන්න සූදානම් වෙනවා. ශක්තිති රජුගේ සැප පල්ලහැම දිව්‍යතලයේ දෙවියන්ගේ සැප වලින් එක සංසන්දනය කරලා බලහම ඒ දිව්‍යමය සැප ගාව ශක්තිති සැපේ ඊටාම ස්වල්ප දෙයක්. අල්ප මාත්‍රයි. නමුත් ඒ දිව්‍යතලවල පල්ලහැම දිව්‍යතලයේ නෙමෙයි. එතනින් එහාට ඉන්න දිව්‍යතලවල දෙවියෝ නිවනට යන්න හරි කැමති. ඒ කියන්නේ දිව්‍ය සැපයට වඩා නිවන හුඟා කුසස්සින්දා. දෙවියන්ට වඩා අප්‍රමාණ සැප විඳින පිරිසක් බ්‍රහ්ම රාජවරු කියලා කියන්නේ. ඒ බ්‍රහ්මයෝ නිවනට යන්න ඒ තරම්ම කැමැත්තක් දක්වනවා. ආන් එහෙමනම් නිබ්බාණං පරමං සුඛං කියපු වචනේ හරියටම අර්ථ විග්‍රහ කරන්න අපිට දැන් තේරෙන්නෙම නැහැ. ඒක නිවන ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුට තමයි පැහැදිලි කරන්න පුළුවන්. නමුත් නිවන පරම සැපයයි කියලා දේශනා කළෙත් හැබෑම නිවන ස්පර්ශ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. සෝවාන් ආර්යයන් වහන්සේට 15 වෙනි 3 වෙනි ප්‍රතිවේක්ෂා ඥානෙ තමයි නිවන කියන්නේ මොකක්ද කියලා හරියටම වැටහෙනවා. 4 වෙනි ප්‍රතිවේක්ෂා ඥානෙ තමයි දැන් මම මේ වෙනකොට මෙච්චර කෙලස් ප්‍රමාණයක් ප්‍රහීන කරලා තියෙනවා. සංයෝජන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. අපි කියන්නේ දස සංයෝජන කියලා. ඒ දස සංයෝජන වලින් මම දැන් මෙච්චරක් ඒ කෙලස් වලින් මෙච්චරක් ප්‍රහීණය කරලා තියෙනවා. දැන් කොච්චරක් ප්‍රහීණය කළාද සෝවාන් ආර්යයන් වහන්සේ? සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. දැන් ඒ කෙලස් ප්‍රහීණය කරලායි තියෙන්නේ. නමුත් තව උපදින්න කෙලස් බොහොමයක් තියෙනවා. ඒ නිසා Taman විසින් ප්‍රහීණය කරපු කෙලස් ප්‍රමාණය දන්නවා. ඒ වගේම මේ සසරින් හරියටම මිදෙන්න මට ප්‍රහීණය කරන්න තව කෙලස් කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද කියලා දන්නවා. ඒ තමයි පස්වෙනි ප්‍රතිවේක්ෂා ඥානය. දැන් මතකද ඥාන පහ? මාර්ගසිත දන්නවා, ඵලසිත දැනගන්නවා, නිවන අවබෝධ වෙනවා, දුරු කරපු කෙලෙස් ප්‍රමාණය වැටහෙනවා, දුරු කරන්න තියෙන කෙලෙස් ප්‍රමාණය අවබෝධ කරගන්නවා. මේ ප්‍රතිවේක්ෂා ඥාන පහ සෝවාන් වෙන කෙනාට පහළ වෙනවා. මේ ඥාන පහ තියෙනවා නම් මම සෝවාන්ද කියලා කාගින්වත් අමුතුවෙන් අහන්න උවමනාවක් නැහැ. මේ සෝවාන් ආර්යයන් වහන්සේට මොනතරම් සිහියක් තියනවද කියන කාරණාව සාකච්ඡා කරනවා නම් තව ගැඹුරට සාකච්ඡා කරන්න ඕනේ. නමුත් ඒක සාකච්ඡා කරන්න අපිට අවස්ථාවක් ලැබෙයි. එතකොට සකදාගාමින් වහන්සේටත් මේ ප්‍රතිවේක්ෂා ඥාන පහම පහළ වෙනවා. අනාගාමීන් වහන්සේටත් මේ ප්‍රතිවේක්ෂා ඥාන පහම පහළ වෙනවා. රහතන් වහන්සේට ප්‍රතිවේක්ෂා ඥාන 4යි පහළ වෙන්නේ. ඒ රහතන් වහන්සේට 4ක් පහළ වෙන්නේ නැත්තේ. මුලින් සඳහන් කරපු ආර්යයන් වහන්සේලා 3 නමටම ප්‍රහීණය කරපු කෙලෙස් ප්‍රමාණයත් වැටහෙනවා. ප්‍රහීණය කරන්න තියෙන කෙලෙස් ප්‍රමාණයත් වැටහෙනවා. රහත් වුණා කියලා කියන්නේ අනාගාමීන් වහන්සේට ප්‍රහීණය කරන්න ඉතුරු වෙලා තිබිච්ච කෙලෙස් ප්‍රමාණයත් ප්‍රහීණ කළාට පස්සේ තමයි රහත් වෙන්නේ. එහෙනම් දැන් රහතන් වහන්සේට ප්‍රහීණය කරන්න තවත් කෙලෙස් තියෙනවද? තවත් කෙලෙස් නෑ. ඒක නිසා
ප්‍රහීණය කරපු කෙලෙස් වැටහෙනවා. නමුත් තව කොච්චරක් ප්‍රහීණය කරන්න තියනවද කියලා ප්‍රමාණයක් ඉතුරු නැති නිසා රහතන් වහන්සේට පහළ වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන 4යි. එහෙනම් මේ කාරණාව අපි මේ සාකච්ඡා කළේ සෝවාන් ආර්යයන් වහන්සේ සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ක්ලේශ ධර්මයන් උන්වහන්සේට කවදාවත් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒක ටිකක් සාකච්ඡා කළේ සෝවාන් සිත සෝවාන් වුණ බව හඳුනගන්නේ කොහොමද කියන කරුණ පැහැදිලි කරන්න. මේ හරස් අතට කියනවා නම් සීමාවක් නැතුව කෙලස් ගලනවා කියලා අපි සඳහන් කළා. උඩින් භවග්‍රය දක්වා ගලනවා. යටින් අවීචය දක්වා මේ සතර පාය දක්වාමත් කෙලස් ගලනවා. හරහට ගලන්න ගත්තොත් සීමාවක් නැතුව කෙලස් උපදිනවා. කියන කාරණාවයි හරහට අසීමාන්තිකව කෙලස් ගලනවා. ඊළඟට පින්නතනේ මේ දන්නේ නැති දකින් නැති කෙනාට නෙමෙයි කියන කාරණාව මම මේ දේශනාව කරන්නේ නුවණින් දන්නේ නැති නුවණින් දකින් නැති කෙනාට නෙමෙයි නුවණින් දන්න නුවණින් දකින්න කෙනාටමයි මේ දේශනාව කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එhmenan දන්නේ නැති දකින් නැති කෙනාට නෙමෙයි කියන කාරණාව නැවත විස්තර කරලා තියෙනවා මොනවා දන්නේ නැති මොනවා දකින් නැති කෙනාටද කියන කාරණාව. ආංගින්සා සඳහන් කළා සමහර භික්ෂුන් වහන්සේ නම තමන් පාවිච්චි කරන කුඩේ කැඩිලා ඒ ස්වාමීන් වහන්සේ හොඳට තමන්ගේ කුඩේ හදාගන්න දන්නවා. අපි මේකට මේ උදාහරණයක් ඇටියෙට ඒ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන කුඩේ කැඩිලා ස්වාමීන් වහන්සේ කුඩේ හදාගන්න දන්නවා. තව ස්වාමීන් වහන්සේ නමකගේ සිවුර ඉරිලා එහෙම නැත්නම් උන්වහන්සේට සිවුරක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සිවුරක් මහගන්න දන්නවා. කුඩේ හදාගන්නත් දන්නවා. සිවුර මහගන්නත් දන්නවා. ආන්ගේ අවබෝධය මාර්ගඵලයක් ලබන්න හේතු වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කියලා දේශනා කරනවා. ඒ අවබෝධය මාර්ගඵලයක් ලබන්න හේතු වෙන්න පුළුවන්. ඊටාම සිහියෙන් සිවුර මහනකොට එතන තියෙන භාවනාව. තමන්ගේ හිතේ තියෙන්නේ මහාන ක්‍රියාව එක විතරයි. ආන්ගේ සිවුර මහ ඉන්න ගමන් ඒ කුඩේ හද ඉන්න ගමන් මාර්ගඵලයක් ලැබෙන්න පුළුවන් කියන කාරණාව මෙතන පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ වෛද්‍ය කර්ම වගේ දේවල් කරනකොට එහෙම වෙන්නේ නැහැ කියලා. හේතුව වෛද්‍ය කර්ම කරනකොට කෙලස් තුනී වෙනව නෙමෙයි කෙලස් වැඩි වෙනවා. කෙලස් උපදිනවා. ඒ නිසා එවන් දේවල් වල එහෙම වෙන්නේ නැහැ කියලා සඳහන් කරලයි භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ තහනම් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනේ මේ විශේෂ සූත්‍රය සංසාරයයි නිවනයි දෙකම ගැන කතා කරලා තියෙන නිසා අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන කාරණාව විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සංසාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නිවන. එහෙනම් මේ සූත්‍රය සාකච්ඡා කරන්නේ සසරයි නිවනයි පිළිබඳව. එතකොට මොකද්ද මේ සංසාරය කියලා කියන්නේ? මෙරි මෙරි ඉපදෙමින් ආයෙත් මෙරිමින් ආයෙත් ඉපදෙමින් යන ගමන. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ මේ සසර ස්වභාවය පැහැදිලි කරනකොට මේ අද මනුෂ්‍ය ජීවිතයක් ලබලා ඉන්න ඔබ මම මේ සංසාරේ කොච්චර වාර ගණන් ඉපදුනාද? ඉපදිච්ච අසීමාන්තික වාර ගණන් වල අපි වැඩියෙන් ඉපදිලා තියෙන සතර පායවල වල. මෙවන් උතුම් සුගතීන් වල ඉපදුනේ ඊටාම අඩුයි. සතර අපායේ ඉපදුනාම වැඩි. එක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ නිය ධාතුව මතට මේ මහ පොළොවෙන් පස් ටිකක් අරගෙන
භික්ෂූන් වහන්සේලාට පෙන්වලා අහනවා මහණෙනි මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි? එහෙම නැත්නම් මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි? ස්වාමීනි නියපිට තියෙන්නේ ඊටාම ස්වල්ප වූ ප්‍රමාණයයි. නියපිට තියෙනවට වඩා බොහෝ සෙයින් මහ පොළොවේ තියෙන වැලි වැඩි. මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු සුගතියක උපදින්නේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. මහ පොළොවේ පස්තරන් බහුතරයක් දෙනා සතර අපායවල වල උපදිනවා. එනිසා මේ කාරණාව කොච්චර ප්‍රත්‍යක්ෂද? අපි අක්කරයක ගෙවල් හැදුවොත් ගෙවල් කීයක් හදයිද? සාමාන්‍යයෙන් අද අක්කරයක් අරන් බැලුවොත් සමහරලාට වැඩි වුණොත් ගෙවල් 4-5ක් අක්කරයක තියෙයි. එතකොට මේ ගෙවල් 5-6 ජීවත් වෙන ජනගහනය අපිට හොඳටම ගණන් කරලා කියන්න පුළුවන්. මේ අක්කරයේ ගෙවල් 6යි එක ගෙදරක මෙච්චරයි ගෙවල් 6ෙම මෙච්චරයි. නමුත් මේ අක්කරයක භූමිය ඇසුරු කරගෙන ඉන්න පණුව ප්‍රමාණය ගැන කවදාවත් කියන්න පුළුවන්ද? කූඹි ප්‍රමාණය, හුඹහක ඉන්න වේයෝ ගණන, වතුර වලක ඉන්න මදුරුව ගණන, වැව් කොටුවක් තිබුත් ඉන්න ජලජ ජීවීන් ප්‍රමාණය අපිට කවදාවත් ගණනය කරන්න බෑ. ලෝක ජනගහනයට වඩා වැඩි සත්ත්ව ප්‍රමාණයක් මේ අක්කරය ආශ්‍රය කරගෙන ජීවත් වෙනවා. එහෙනම් අන්‍ය ජීවීන්ම වැඩි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරන්න තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහණෙනි මේ සතර අපායේ කොයිතරම් සත්ත්ව ප්‍රමාණයක් ජීවත් වෙනවද? ඔය හැම සතෙකුටම මනුෂ්‍ය ජීවිතයකුත් තිබුණා. අද උතන හිටියට ඒ අය කලක් මිනිස්සුયો වෙලත් හිටියා. අර ඒක අවස්ථාවක අපේ භාග්‍යතුන් වහන්සේ ගෙරීන් රැණක් දිහා බලාගෙන ඉඳලා සිනහ පහල කළා. ගෙරීන් කියලා කියන්නේ කූඹි වාගේ జాතියක්. කළු කූඹි වගේ කොඩෙයි කියලා කියන කූඹි වර්ගයක්. ඒගොල්ලෝ පාර මාරු වෙනවා විශාල වශයෙන්. ඒ දිහා බලාගෙන හිටපු භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කළා. භික්ෂුන් වහන්සේලා ඇහුවා භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කළේ ඇයි? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් මේ ගෙරීන් රැණ පෙන්නලා දේශනා කළා මහණෙනි මෙතන සක්විති රජ නොවිච්ච එක්කෙනෙක්වත් නැහැ කියලා. එදා සක්විති රජ මනුස්ස ලෝකේ හරියට මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨයා පළවෙනියා සියලු මිනිසුන්ගේ රජු. නමුත් අද ඊටාම පහත් නිරේක ඉපදිච්ච එහෙම නැත්නම් සතර අපායේ එක අපායක ඉපදිච්ච තිරිසනෙක් කොච්චර පහත් තැනකද ඉන්නේ? සමහර වෙලාවට අපි කාර්ලා එළියට දාන කෙළ පිටකටත් යට වෙලා මැරෙන තැනකද ඉපදිලා ඉන්නේ. ඒ තරම්ම මේ සංසාරේ භයානකයි. එතකොට පින්නතුනි මේගොල්ලෝ මනුස්ස ජීවිතෙත් හිටියා ආපහු තිරිසන් ලෝක වලට ගියා. හුඟක් වෙලාවට මොනව කරගන්න බැරි වෙච්ච නිසාද? මෙවන් උතුම් ජීවිතයක් තිබුණ වෙලාවක සිල් රැක ගන්න බැරි වෙච්ච නිසා. අනික හැමදේම කරන්න හොඳට මතක තිබුණා. ඉගෙන ගත්තා. ගෙවල් දොරවල් හැදුවා. යාන වාහන ගත්තා. මිල මුදල් හරි හම්බ කරගත්තා. ආවාහ විවාහ වුණා. දරුමල්ලු හදලා පෝෂණය කරගත්තා. මෙලව ලෞකික ජීවිතේ කරන්න තිබුණා නම් යම් දෙයක් ඔය හැමදේම කළා. හරියට කලට වෙලාවට කරගන්න හුඟා උත්සාහ කළා. ඒ සේරම කරගෙන හිටපු අයට සිල් රැක ගන්න අමතක වුණා. ආන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට මැරිලා ගිහිල්ලා සතර අපාය තැනක උපදිනවා. එහෙනම් කෙනෙකුගේ ඊළඟ ජීවිතයේ උපදින තැන වෙනස් කරන සාධකයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ සීලයයි කියන කාරණාව මීට කලින් දේශනාවල් ඕන තරම්
සාකච්ඡා කරලා තියෙනවා.